ආයුබෝවන්. අපේ රටේ හෙට දවස වෙනුවෙන් අපි රටක් විදිහට විවිධ කාලවල විවිධ සංවර්ධන වැඩසටහන් සැලසුම් කරනවා. ඒ කුමන වැඩසටහන සැලසුම් කරත් අපිට අවශ්‍යයි අපේ රටේ රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන වලින් සැදුම්ලත් සියලුම කර්මාන්තයන්හි ආයතනයන්හි ශක්තිමත් නිරෝගී ශ්‍රම බලකායක්. ඒ නිසා රටකට සෞඛ්‍ය සුරක්ෂිතතාවය හරි වැදගත් කියන එක අපිට මෑතකාලීනව ලෝකයේ යම් යම් සිද්ධිත් එක්ක ඉතා හොඳින් වැටහුණා. දියුණු නොදියුණු ඕනෑම රටකට වඩා වැදගත් වෙන්නේ ඒ රටේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය. පසුගිය කාලේ කොවිඩ් වසංගතයත් එක්ක රටක සෞඛ්‍ය කිතරම් රටේ ආර්ථිකයට වැදගත්ද කියන එක අපිට තදින්ම දැනුණා. ඒ නිසාම අපි හිතුවා අද ලෙට්ස් ටෝක් තුලින් රටක සෞඛ්‍ය සුරක්ෂිතතාවය ප්‍රජා සෞඛ්‍යයේ අවශ්‍යතාවය පිළිබඳව කතා බහ කරන්නට. ඒ වෙනුවෙන් අපි සූදානම් අද ලෙට්ස් ටෝක් කතා බහ තුළ ගාලමුවදර හෝටල් පරිශ්‍රයේ සිටයි අද අපි ඔබව හමුවන්නේ. අද අපි මේ කතා බහට ආරාධනා කළා විශේෂඥ වෛද්‍ය විඤ්ඤා ආරියරත්න මහත්මයාට. එතුමන් සර්වෝදය ව්‍යාපාරයේ සභාපතිවරයා, ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කළා. ඒ වගේම ලංකාවේ ප්‍රජා වෛද්‍ය ශාස්ත්‍රයත් සමාජ සංවර්ධන ශාස්ත්‍රය තුලත් ඉතාමත් ක්‍රියාකාරී වැදගත් භූමිකාවක් දරපු සමාජ ක්‍රියාදරයෙක්. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන් දිනුෂී. වින් මහත්මයා, අපි බොහෝ වෙලාවට රටක සෞඛ්‍ය කොච්චර වැදගත්ද කියන එක සමහර වෙලාවට රටක් විදිහට දියුණු නොදියුණු දෙපාර්ශ්වයම එච්චර හිතන්නේ නැහැ. හැබැයි පහුගිය කාලේ සෞඛ්‍යාංශයට පුළුවන් රටක්ම ලෝකයක්ම එකතැන නතර කරන්න කියන එක අපිට දැනුණා. ඒ නිසා අපි මුලින් කතා කරමු මේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍යාංශයට වැඩි වටිනාකමක් ලබා දීම රටකට වැදගත් වෙන්නේ ඇයි කියලා. හොඳයි දිනුෂී, පළමුවෙන්ම ආරාධනාවට ස්තුතියි. මේ වෙලාවේ ඇත්තටම රටක් හැටියට සෞඛ්‍ය සුරක්ෂිතතාවයට කඩිනමින්ම නැවත අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. දැන් මම කැමති දැන් අපි මුහුණ දෙන තත්ත්වය විග්‍රහ කරන්න කලින් අපි රටක් හැටියට ශ්‍රී ලංකාව ඇත්තටම මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළින්ම හිටපු රටක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රටක සෞඛ්‍ය මනින දර්ශක තියෙනවා, නිර්ණායක තියෙනවා. ඒවා බැලුවහම උදාහරණයක් හැටියට ලදරු මරණ අනුපාතිකය, මාතෘ මරණ අනුපාතිකය, ඒ වගේම අපේ ආයු කාලය. දැන් මෙවැනි දර්ශක දිහා බැලුවහම ශ්‍රී ලංකාව කලින් අඩු ආදායම් ලබන රටක් හැටියට පැවතුණු සමයේදී පවා අපි ඒ මට්ටමේම ආදායම් ලැබපු අනික් රටවල් හා සංසන්දනය කරනකොට ඉතාම ඉහළ තත්වයක හිටියේ. එතකොට ඒ තත්ත්වය අපි ලබා ගත්තේ කොහොමද? ඇත්තටම අපේ සෞඛ්‍යය ඒකේ විවිධ මානයන් තියෙනවා. ඒ කියන්නේ මේක මේ සෞඛ්‍ය සේවා පද්ධතිය පමණක් නෙවෙයිනේ. සෞඛ්‍ය කියන්නේ අපි හැමදෙනාම සංස්කෘතිකම වශයෙන් ගත්තත් අපේ බෞද්ධ දර්ශනයේ තියෙනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. නේ? නිරෝගී බව උතුම්ම සම්පතයි කියලා. එතකොට අපේ සංස්කෘතියේ තිබුණා මේ සෞඛ්‍යයට මුල් තැනක් දීලා හැම වෙලේම. එතකොට දැන් අපි මේ ඓතිහාසික වර්ගන බැලුවහම බටහිර වෛද්‍ය විද්‍යාව ලංකාවට හඳුනා දෙන්න කලින් පවා දේශීය වෛද්‍ය ක්‍රම තිබුණා ලංකාවේ. ප්‍රතිකාර ක්‍රම තිබුණා. එතකොට මේවයි විකාශනයක් හැටියට තමයි අපිට යටත් විජිත සමයේදී මේ බටහිර වෛද්‍ය විද්‍යාව ඇලෝපතික් වෛද්‍ය ක්‍රමය හඳුන්වා දුන්නට පස්සේ ඒකෙත් ඊටාම හොඳ ව්‍යාප්තියක් ඇති වෙලා මේ නිදහස් සෞඛ්‍ය සේවය, ඒ කියන්නේ නොමිලේ සියලුම ජනතාවට සෞඛ්‍ය සේවා ලබා දෙන පද්ධතියක් නිර්මාණය වුණා. එතකොට මේ පද්ධතියේ නිවාරණ සෞඛ්‍ය, ඒ කියන්නේ ලෙඩ රෝග වළක්වා ගැනීමේ ඉඳලා සායනික ප්‍රතිකාර දක්වා හොඳ ගුණාත්මක සේවාවක් ලබා දෙන්න පුළුවන් පද්ධතියක් නිර්මාණය වුණා. එතකොට ඒ නිර්මාණය වුණේ මේ සෞඛ්‍ය අංශයෙන්ම යෙදවුණු ආයෝජන නිසා පමණක් නෙවෙයි. අපිට ඒකට උපකාරී වුණා මේ අපේ සාමාන්‍ය මහ ජනතාවගේ මේ සෞඛ්‍ය පිළිබඳ තියෙන උනන්දුව, නැඹුරුව, සංස්කෘතිමය වශයෙන් ඒකට දීලා තිබුණු තැන. මේ හැම සාධකයක්ම ඒකට බලපෑවා. ඒකම අපිට නිදහස් අධ්‍යාපනය. ඒකට නිදහස් අධ්‍යාපනය නිසා විශේෂයෙන්ම කාන්තාවන්ගේ සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගියා. එතකොට ඔවුන් සෞඛ්‍ය ගැන, තමන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය ගැන වැඩිපුර උනන්දුවක්, අවධානයක් යොමු කරන තත්ත්වයට පත් වුණා. මේ සාධක ගොඩක් හින්දා තමයි අපිට මේ ඊටාම හොඳ සෞඛ්‍ය මට්ටමකට එන්න පුළුවන් වුණේ. ඒකට ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් කියනවා good health at low cost කියලා.
අඩු වියදමකින් ඉතා ඉහළ සෞඛ්‍ය මට්ටමක් කරා එන්න පුළුවන් වුණා. හැබැයි මේ තත්ත්වය අපි ළඟා කරගත්තට මේ පද්ධතිය තුළම බරපතල විෂමතාවයන් තිබුණා. ඒ කියන්නේ අපි දැන් මේ මං කලින් සඳහන් කරපු දර්ශක අරගෙන බැලුවාම අවුරුදු 5 හෝ ලදරු මරණ අනුපාතිකය ගත්තාම ඒකේ සාමාන්‍ය අගය මුළු ලංකාවේම අගය ගත්තාම ඉතාම හොඳයි. ඒ කියන්නේ 9ක් සජීවී දරු උපත් 1000ක් වෙනකොට 9 දිනක් දරුවන් 9 දිනක් පමණයි මියන්නේ. ඒ 9 දිනත් මියන්න හොඳ නැහැ. නමුත් ඒක සාපේක්ෂ වශයෙන් ගත්තාම ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශ වගේ රටවල් ගත්තාම ඊට වැඩිය ඉතාම හොඳ තත්ත්වයක තියෙන්නේ. නමුත් අපි දිස්ත්‍රික්ක වශයෙන් ඒක තවත් විශ්ලේෂණය කරොතින් ඒ අගය වගේ දෙගුණයක් තුන්ගුණයක් සමහර දිස්ත්‍රික්කවල තියෙනවා. නුවරඑළිය වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් ලදරු මරණ අනුපාතික ඉතාම ඉහළ තත්ත්වයක තියෙනවා. එතකොට මේ සෞඛ්‍ය පද්ධතියට බැරි වුණා මේ විෂමතාවයන් ආමන්ත්‍රණය කරන්න. දෙවැනි කාරණය තමයි අපි මේ නිදහස් සෞඛ්‍ය පද්ධතියක් තිබුණත් ඔබ අපි හැමදෙනාම දන්නවා අපි රජයේ රෝහල් වලින් නම් වැඩිපුර ප්‍රතිකාර ගන්නේ. සමහර වෙලාවට ඒ ප්‍රතිකාරය නොමිලේ ලැබුණත් ඒ අපිට ඖෂධ ලබා ගන්න පිටින් සමහරවිට තුන්ඩු ලියලා දෙනවා. එහෙම නැත්නම් රසායනකාර පරීක්ෂණ මේ වගේ දේවල්. එතකොට මේකට අපි කියන out of pocket expenditure කියලා. තමන්ගේ අතින්ම වියදම් කරන්න වෙන මුදල පසුගිය වසර ගණනාවෙම ගත්තහම ප්‍රතිශතයක් ඇරෙට ඉතාම ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ නොමිලේ සෞඛ්‍ය පද්ධතියක් තිබුණාට අපිට ලොකු මිලක් තරන්න වෙලා තියෙනවා. හැබැයි මේ සියලුම තත්ත්වයන් යටතේ වුණත් අපිට පුළුවන් වෙලා තිබුණා හොඳ නිරෝගී ජනතාවක් සමස්තයක් හැටියට ගත්තාම පවත්වාගෙන යන්න. නමුත් සමහර දර්ශක අතින් විශේෂයෙන්ම පෝෂණය, දරුවන්ගේ පෝෂණය, මාතෘ මව්වරුන්ගේ විශේෂම ගැබිණි මව්වරුන්ගේ සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය කිසිසේත්ම සතුටුදායක මට්ටමක නෙමෙයි තිබුණේ මේ කොවිඩ් වසංගතේ එන්න කලින් නෝ. එතකොට මෙන්න මේවා අපිට විවිධ සමාජ සාධක හින්දා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි අද ඉන්නේ විශේෂයෙන්ම මේ දරුණු ආර්ථික සහ දේශපාලන අර්බුදයක. එතකොට මේක ඍජුව අපේ සෞඛ්‍යයට බලපාලා තියෙනවා. එතකොට මේක ශාරීරික සෞඛ්‍ය විතරක් නෙවෙයි. දැන් අපි සෞඛ්‍ය කියලා නිර්වචනය කරන්නේ ලෙඩ රෝග වලින් තුරන් වෙලා වැළැක්විලා සිටීම පමණක් නෙවෙයි, කායික, මානසික සහ ආධ්‍යාත්මික සමාජීය යහපැවැත්ම කියන එක. එතකොට මේකට අපි අවධානය යොමු කළ යුතුයි පුද්ගලයන් හැටියට. දැන් වෙනදට වඩා අපි මේ ආර්ථික අර්බුදයේ හමුවේ තනි පුද්ගලයන් හැටියට, පවුල් හැටියට සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. ඒ මොකද අපිට හදිසියේ අසනීපයක් වුණොතින් රෝහල්ට යන්න පවා අද අපහසුතාවයන් ඇති වෙලා තියෙනවා මේ ප්‍රවාහන අපහසුකම් නිසා. ඒ වගේම වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් රෝහල් කරා ඇවිල්ලා ඒ සාමාන්‍ය මට්ටමේ සේවාවන් ලබා දෙන්න බැරි තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඖෂධ හිගතාවයක් තියෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපි හැම දිනාටම තනි පුරවැසියන් හැටියට විශාල වගකීමක් තියෙනවා. අපේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය වන ඒ නිසි පෝෂණය, ඒ වගේම අපේ මානසික සෞඛ්‍ය, මෙවැනි කාරණා පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න. එතකොට මේක අපිට සංවිධානාත්මකව කරන්න පුළුවන් නම් මේ දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ වුණත් අපිට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න පුළුවන්. අවසාන වශයෙන් අපිට මේ තත්ත්වයේදී ඒ පුද්ගල වගකීම වගේම ඔබ කලින් සඳහන් කළ ආකාරයට හැම ආයතනයකම අපි ගමු මාධ්‍ය ආයතනයක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදනයක් කරන කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන්. රජයේ කාර්යාලයක වෙන්න පුළුවන්. පෞද්ගලික අංශයේ තැනක වෙන්න පුළුවන්. අපි සාමූහික ක්‍රියාකාරීත්වයකුත් අවශ්‍යයි. ඒ මොකද අපිට තනි වගකීමක් තියෙනවා අපේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න. නමුත් මේ වෙල් බීන් කියන එක, යහපැවැත්ම කියන එක සාධක ගොඩක් මත රඳා පවතින නිසා අපි සාමූහික ක්‍රියාකාරීත්වයකටත් යොමු විය යුතුයි. එහෙම වුණොතින් අපිත් සුවපත් වෙලා මේ වෙලාවේ අපේ මුළු සමාජ දේහයම උත්පල වෙලා තියෙන්නේ. අපේ තනි පුද්ගලයන් හැටියට නෙවෙයි. ඒ නිසා අපි ඒ සුවපත් කිරීමේ ක්‍රියාවලියකට යොමු වෙන්න පුළුවන්. ඒක අද හදිසි අවශ්‍යතාවයක් හැටියට මම දකිනවා. ඔව්, හරිම වටින ප්‍රවේශයක් ඔබතුමාන් ලබා ගත්තේ. රටක් විදිහට අපිට වඩා හොඳින් දැනෙන කාරණාවක් අද අපි මේ කතා කරන්නේ. වෛද්‍යතුමනි, දැන් අපි ඔබතුමා සඳහන් කළා සෞඛ්‍ය ශාස්ත්‍රය පිළිබඳව, මේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැන් අප වැනි රටක් ඇයි ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු? ඔබතුමන් මේ ශාස්ත්‍රයේ ප්‍රවීණෙක්, ඒ ශාස්ත්‍රය සම්බන්ධව කටයුතු කරන විශේෂඥයෙක්. ඒ නිසා ප්‍රජා සෞඛ්‍යයේ අවශ්‍යතාවය සහ වැදගත්කම ගැන අපි මතක් කරමු. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අපේ සෞඛ්‍යය තියෙන්නේ අපේ අතේ.
අපි සමස්තයක් හැටියට ගත්තාම සෞඛ්‍ය සේවාවන් වලින් අපිට ඒ අවශ්‍ය මඟ පෙන්වීම හෝ ඒ ප්‍රතිකාර ලබා ගැනීමට හෝ අපිට යම්කිසි විදිහක උනන්දුවක් ඒ වගේම අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම අපි දකිනවා අපේ රටේ රෝග රටාව අරගත්තොතින්. දැන් ඔබට හිතන්න පුළුවන්ද වැඩිපුරම අපේ ස්පිරිතාල වලට මොන හේතුව නිසාද රෝගීන් ඇතුළත් වෙන්නේ කියලා? number 1 cause of hospital admission කියන එක අපි ගැන හිතුවොතින් ඒක මේ තුවාල වීම නිසා. එහෙම නැත්නම් හිංසනය නිසා. එතකොට ඒ කියන්නේ number 1 cause of hospital admissions in Sri Lanka පළවෙනි හේතුව මේ රෝහල් වලට ඇතුළත් වීම. ඉතින් ඒක වළක්වා ගත පුළුවන් එකක් නෙවෙයිද? අනතුරු රියානතුරු වලින් සෑහෙන ප්‍රමාණයක් විතර වළක්වා ගන්න පුළුවන්. ගෙදර දොර අනතුරු ගොඩාක් වළක්වා ගන්න පුළුවන්. කර්මාන්ත ශාලාවල අනතුරු වළක්වා ගන්න පුළුවන්. විශේෂයෙන්ම හිංසන ඉහළම මට්ටමක තියෙනවා. එතකොට මේ පිළිබඳ අපි අවධානය යොමු කරොත් අපිට මේ සෞඛ්‍ය සේවාවට දරන්න වෙන මේ වැඩිපුර පිරිවැය, ඒ කියන්නේ කිසිම පදනමක් නැතුව දරන්න වෙන මේ පිරිවැය අඩු කරගන්නට පුළුවන්. එතකොට මෙතනදී ප්‍රජා සෞඛ්‍ය කියලා කියන්නේ මොකද්ද? අපි පුද්ගල සෞඛ්‍ය දිහා බලනවා වගේ මුළු ප්‍රජාවම සමස්තයක් හැටියට ගන්නවා. අපේ ගම, අපේ නගරය අපි කොහොමද සුවපත්ව සෞඛ්‍යමත්ව තියාගන්නේ? එතකොට ඒකට බලපාන විශේෂයෙන්ම අපේ චර්යාව ගොඩක් වෙලාවට බලපාන. එතකොට අපේ පෝෂණය හැම දරුවෙකුටම නිසි පෝෂණය අපිට ලබා දෙන්න පුළුවන්ද? එතකොට තනිව ඒ පවුලට ඒක ලබා දෙන්න බැරි නම් සාමූහිකව අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දැන් මේ වෙලාවේ අපිට ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට සමහර තැන්වල මේ දර පාවිච්චි කරන්න බෑ. දැන් කොළඹ නාගරික ප්‍රදේශ අරගත්තාම ඒවයේ අඩු ආදායම් ලබන පවුල් මේ මහල් නිවාසවල ජීවත් වෙන පවුල් වලට ඒගොල්ලන්ට ගෑස් ඇරෙන්න වෙන ක්‍රමයකින් තමන්ගේ යුම් පිහුම් කරගන්නට විදිහක් නැහැ. එතකොට නමුත් සාමූහිකව පොදු මුළු තැන්ගයක් ඔවුන්ට හදාගන්න පුළුවන් නම් අන්න එතකොට සාමූහිකව ඒ පෝෂණ ප්‍රශ්නයට ඒගොල්ලන්ට විසඳුමක් ප්‍රජාව හැටියට හොයාගන්න පුළුවන්. එතකොට ප්‍රජා සෞඛ්‍යය කියලා කියන්නේ විශේෂයෙන්ම ඒ ප්‍රජාවේ ජීවත් වෙන හැම පුද්ගලයාම සෞඛ්‍යය පිළිබඳ හොඳින් දැනුවත් වෙලා තමන්ගේ සෞඛ්‍යයට බලපාන ඒ සාධක අනිසි ලෙස බලපාන සාධක සාමූහිකව ආමන්ත්‍රණය කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කිරීම. එතනදී මේ සහයෝගීතාවය අපි එකිනෙකාට උදව් කිරීම අනික් අයගේ දැන් මෙතන අපි කොවිඩ් වසංගත වෙලාවේදී දැක්කා ඒ මගේ සෞඛ්‍ය විතරක් නෙවෙයි ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරන්නත් මට වගකීමක් තියෙනවා. එතකොට මම මාස්ක් එකක් පළඳින්නේ මට ආරක්ෂා වෙලා ඉන්න විතරක් නෙවෙයි. මගෙන් ඔබට තර්ජනයක් තියෙනවා නම් සෞඛ්‍යයට ඔබ ආරක්ෂා කරගන්නත් මට වගකීමක් තියෙනවා. අන්න ඒ විදිහේ අපි වගකීමකින් යුතු ක්‍රියාකාරීත්වයක් හැසිරීමක් චර්යාවක් අපි ප්‍රජාවේ නිර්මාණය කරගත යුතුයි. ඒ එක්කම සෞඛ්‍යංශයේ තියෙනවා ගොඩක් සම්පත් පිළිබඳ සීමාවන්. ඒතර ප්‍රජාව හැටියට සංවිධානය වුණොත් ප්‍රජාවේ ගොඩාක් සම්පත් තියෙනවා. දැන් ඇත්තටම මේ පෝෂණ අර්බුදයට, ආහාර අර්බුදයට ගොඩක් අපිට දේශීය විසඳුම් තියෙනවා. ඒවා අපි හරියට සංවිධානය කරලා ඒ වගේ මේ දැනුවත් වෙලා ඒ විකල්ප ඒ පෝෂණ ක්‍රම අපි අනුගමනය කරන්නේ නැහැ. එතකොට මෙතනදී පුළුවන් ප්‍රජා සෞඛ්‍ය හැටියට ඒ සෞඛ්‍යය පෝෂණය ඒ වගේම මානසික සෞඛ්‍ය මෙවැනි ක්ෂේත්‍ර හැම එකකටම වැඩි ක්‍රියාකාරීත්වයක් වැඩි වගකීමක් ගන්න. එතනදී ප්‍රජා සංවිධානවලට පුළුවන් විශේෂයෙන්ම ප්‍රජාමූලික සංවිධානවලට මේ සඳහා කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන්. එතකොට අර රෝහල් වලට යොමු වෙන සංඛ්‍යාවත් අඩු වෙනවා, රෝහල් වල තදබදය අඩු වෙනවා. ඒ වගේම අපිට තියෙන සීමිත සම්පත්, සීමිත ඩොලර් ටික අපිට අත්‍යවශ්‍යම ඖෂධ පමණක් ආනයනය කරගැනීමේ තත්වයකට අපිට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රජා සෞඛ්‍යය අද ඉතාම කාලීන අවශ්‍යතාවයක් හැටියට මම දකිනවා. ඔව් දැන් ප්‍රජා සෞඛ්‍ය තුල අපි දකිනවා වෛද්‍යතුමනි විශේෂයෙන්ම අප වැනි රටක් නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන රටක වැඩි පහසුකම් තිබෙනවා. බොහොම සමීපයෙන් මේ සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න අවස්ථාවක් තිබෙන අද වෙන විට යම් ගැටලුකාරී තත්වයක් උදා වුණාද ඒ නිසාම මේ නිදහස් සෞඛ්‍ය සේවය සහ ප්‍රජා සෞඛ්‍යයට ග්‍රාමීය ප්‍රාදේශීය දිස්ත්‍රික් වශයෙන් අපිට ළඟා වෙන්න තියෙන අවස්ථා හරි වැඩි. ඒ නිසාම අප වැනි රටකට තියෙන වාසිදායක තත්වයන් සහ කලාපීය රටවල් වෙන්න පුළුවන් අනිකුත් රටවල් වෙන්න පුළුවන් ඊට සමගාමීව අපිට මොනවද තිබෙන අවස්ථාවන් සහ ශක්ති. ඔව් අනිවාර්යයෙන් මේ පද්ධතිය ඔබ කියපු ආකාරයට මම හිතන්නේ ඕනම තැනක ලංකාවේ කිලෝමීටර් 2ක්
5ක් අතර ප්‍රමාණයක අපිට ඒ සෞඛ්‍ය සේවාවන් ලබා ගන්න පහසුකම් තියෙන තැනකට යොමු වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂකයක්. සමහර තැන්වල සමහරට මේ හැතැම්ම 10ක් විතර යන්න වෙයි. නමුත් ඒක අද්විතීයයි. වෙන රටවල් වල එවැනි පද්ධතියක් නැහැ. නමුත් මං කලින් කියපු ආකාරයට අපි ඇත්තටම විශ්ලේෂණය කරලා බැලුවොත් ගොඩක් වෙලාවට ප්‍රජා මට්ටමින් වළක්වා ගන්න පුළුවන් 60ක් විතර අපිට මේ දැනට රෝහල් වල ප්‍රතිකාර ගන්න එන ඒ රෝගීන්ගේ රෝග වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේම අපේ නැඹුරුවක් තියෙනවා මහ රෝහල් වලටම පළවෙනියෙන්ම යන්න. එහෙම නැත්නම් කෙලින්ම විශේෂඥ වෛද්‍යවරයෙක් channel කරනවා පළවෙනි කැස හෙම්බිරසාවක් හැදුනත්. එතන ගැටලුවක් තියෙනවා. මොකද ඒකෙන් වෙන්නේ ඇත්තටම සම්පත් අපතේ යෑමක්. එතකොට එතනදී අපි මේ යොමු කිරීමේ ක්‍රියාවලියක් රෙෆරල් සිස්ටම් එකක් කියන එක අඩුයි. එතකොට ඒ ප්‍රාථමික මට්ටමේ සෞඛ්‍ය සේවා සපයන ආයතනවල ගුණාත්මක භාවය වැඩි කරලා එතනින් වැඩිපුර සේවාවන් ලබා ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් නම් අපිට මේ අර විහිදිලා තියෙන සෞඛ්‍ය පද්ධතියේ මීට වැඩි ප්‍රතිලාභයක් ගන්නට පුළුවන්. ඒ සඳහා රජයේ අවධානයකට මේ වෙලාව යොමු වෙලා තියෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කියලා එකට කියන්නේ. එතකොට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම, ගුණාත්මක භාවය ඉහළ නැංවීම, එතන කළමනාකරණය කරන්නට බැරි රෝගීන් පමණක් ඉහළ මට්ටමකට යන්නේ. එතකොට මහ රෝහල් වලට එන්නේ ඒ විශේෂඥ වෛද්‍යවරුන් එහෙම නැත්නම් ඒ විශේෂඥ වෛද්‍යවරුන් අතරිනුත් තියෙනවා මේ විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර ඒවට යොමු වෙන්නේ පමණයි. එතකොට අපිට මීට වැඩිය කාර්යක්ෂම සහ ඵලදායී සෞඛ්‍ය සේවයක් අපිට සකස් කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඔව් ඒ තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබේ මගේ සෞඛ්‍ය මුළු රටකම සෞඛ්‍ය ආරක්ෂා කරන්න වැඩි වගකීමක් ඉටු කරනවා. ඒ නිසාම තමයි අපි දියුණු වෙන ගමනේදී රටක සෞඛ්‍ය අවශ්‍යතාවය ගැන අද කතා බහ කරන්නේ. රැඳිලා ඉන්න අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. නැවත හමු වෙමු Let's Talk සමගින්. ඔබ නැවත එකතු වෙන්නේ Let's Talk කතා බහ සමගින්. අදත් අපේ ගාලුමෝදර හොටල් පරිශ්‍රයේ සිට මේ කතා බහ ඉදිරියට ගෙන යන්නේ අපේ විශේෂඥ වෛද්‍ය විඤ්ඤාණීරත්න මහත්මයා සමග. වෛද්‍යතුමනි, අපි බොහෝ වෙලාවට දකිනවා අපේ රටේ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ අද ලෝකේ හැම රටකටම බහුලව තිබෙන වැඩියෙන්ම පාලනය කරන්න බැරි සහ රජයක් විදිහට වැඩිම වියදමක් දරන්න වෙලා තියෙන්නේ බෝ නොවන රෝග සඳහා. මෙය බෝවන රෝගයකටත් වඩා බහුල විදිහට පැතිරලා යනවා. වයස් කාණ්ඩ වයස් ભેදයක් නැහැ. හැම කෙනාටම එක හා සමාන විදිහට බලපාන විදිහට දැඩි අර්බුදයක් ඇති කරලා තිබෙනවා මේ බෝනවන රෝග ව්‍යාප්තිය. ඒ සඳහා අපි කොහොමද පාලනය කරන්න කටයුතු කරන්න ඕන? මේ සඳහා තිබෙන මොනවද විසඳුම් ස්ථීර විදිහට අපිට ගන්න පුළුවන්? ඔව් දිනෝෂි, ඇත්තටම දැන් අපේ රෝග රටාවේ විකාශනය දිහා බැලුවහම අපි අඩු ආදායම් ලබන රටක තත්වයක ඉඳලා අපි මැදි ආදායම් ලබන රටක තත්වයකට පත් වුණා. එතකොට අපි දන්නවා ඒකත් එක්ක අපේ සමාජ ආර්ථික ඒ සන්දර්භයේ ඒ වගේම අපේ චර්යාවේ, අපේ ආහාර රටාවේ, අපේ රැකියාවල නියුක්ති වීම ඒ හැම දෙයකම බරපතල වෙනස්කම් වුණා පහුගිය අවුරුදු 20 30 කාලයේදී. විශේෂයෙන්ම මේ විවෘතාර්ථිකය 1978 හඳුන්වා දීමත් සමග ඊට කලින් ඇත්තටම අපිට තිබුණේ වැඩිපුර බෝ වෙන රෝග. මැලේරියාව වෙන්න පුළුවන්, පාචනය වෙන්න පුළුවන්, ශ්වසනාබාධ වෙන්න පුළුවන්, මේ වගේ රෝග රටාවක් තමයි තිබුණේ. සාමාන්‍යයෙන් අපි ලෝකේ දකින්න ලැබෙන්නේ දැන් බටහිර රටවල් ගත්තාම ඔවුන්ටත් මේ බෝනවන රෝග තිබුණා. නමුත් අර සමාජ තත්වය, ආර්ථික තත්වය උසස් වීමත් සමග හොඳ සනීපාරක්ෂක පහසුකම් ලැබීම, පිරිසිදු ජලය ලැබීම, ඒ වගේම නිවාස විශේෂයෙන්ම මෙවැනි තත්වයන්ගේ දියුණු වීමත් සමග අරවා සෑහෙන දුරකට අඩු වෙලා මේ බෝ නොවන රෝග පිළිබඳ ගැටලුවට උන්ට මුහුණ දෙන්න සිද්ධ වුණේ මේ බෝ වෙන රෝග හොඳටම පාලනය වුණාට පස්සේ. නමුත් අපි වගේ රටකට උනේ මේ බෝ වෙන රෝග අඩුවීමේ ප්‍රවණතාවයක් තිබුණා. නමුත් ඒවා සම්පූර්ණයෙන්ම මැඩපවත්වන්න කලින් තමයි බෝ නොවන රෝග වල ව්‍යාප්තිය වැඩි වුණේ. ඒක උනේ අර අපේ තිබුණු ඒ විශේෂයෙන්ම චර්යා රටාවේ වෙනස් වීමත් එක්ක.
එතකොට මෙතනදී දැන් අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා මේ ඩබල් බර්ඩන් ඔෆ් ඩිසීස්. ඒ කියන්නේ මේකේ දෙපැත්තකින් අපිට මේ රෝගී භවයේ බර දරන්න වෙලා තියෙනවා බෝ වෙන රෝග සහ බෝ නොවන රෝග. නමුත් වැඩිපුර අපිට දැන් බෝ නොවන රෝග තමයි ව්‍යාප්තිය වැඩි වෙලා තියෙන්නේ. නමුත් තවමත් අපි දන්නවා මේ මොහොතේ ගත්තත් මේ අපි කතා කරන මොහොතේ ගත්තත් ඩෙංගු රෝගය බරපතල ලෙස ව්‍යාප්ත වෙනවා. එතකොට ඒකේ මේ වෙනකොට වෙන අවුරුද්දවල මුළු අවුරුද්දෙම දකින රෝගීන් සංඛ්‍යාව මේ මාස 7 වෙනකොට අපිට දැන් වාර්තා වෙලා තිනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා. එතකොට මෙවැනි තත්වයකදී අපිට කියන්න බෑ දැන් අපි සම්පූර්ණයෙන්ම බෝන වෙන රෝග පාලනය කළා තමයි මේ බෝන වෙන රෝග තත්වයට ගිහිලා තියෙන්නේ. ඒ නිසා අපේ සෞඛ්‍ය පද්ධතියට මේ දෙකම කළමනාකරණය කරන්න වෙලා තියෙනවා. ඒ එක්කම කොවිඩ් තත්වයත් පාලනය වෙලා නැහැ නේ තාම. දැන් ආපහු 4 වෙනි රැල්ලක් එන්න පුළුවන් තත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට මෙතනදී අපිට බෝන නොවන රෝග දිහා බැලුවහම අපේ පසුගිය වසර 10ක 20ක වගේ කාලය දිහා බැලුවහම හෘදයාබාධ, ඒ වගේම පිළිකා, ඒ වගේම දියවැඩියාව, වෙනත් මානසික රෝග මෙවැනි තත්වයන්ගේ පැහැදිලි වැඩිවීමක් අපි දකිනවා. එතකොට මෙතනදී අපි දැන් ප්‍රජාවෛද්‍ය ක්ෂේත්‍රයෙන් මේවා දිහා බලනකොට පළවෙනිම මැදිහත් වීම තමයි ප්‍රාථමික නිවාරණය කියන එක. ඒ කියන්නේ මේ තත්වයන් ඇති වෙන්න කලින් අපි යම් යම් ක්‍රියාකාරකම් කරලා ඒ තුලින් මේ බෝ නොවන රෝග ඇතිවීම වළක්වන එක. එතකොට එතනදී තමයි දරුවන්ගේ ඉඳලා ඒ වගේම තරුණ වයසේ ඉඳලා විශේෂයෙන්ම තමන්ගේ පෝෂණය ගැන උනන්දුවක් දක්වීමට ඕන යොමු කරලා ඒ වගේම අධ්‍යාපනයක් ලැබලා දීලා ශාරීරික ව්‍යායාම වලට යොමු කරලා එතකොට මේ වගේ ගොඩක් දේවල් සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන එක හෙල්ත් ප්‍රොමෝෂන් පැත්තෙන් අපිට ගොඩාක් කරන්න පුළුවන්. ඒක කරාම අර වාර්ෂිකව බෝ නොවන රෝග සඳහා යොමු වෙන ඒ සඳහා ඒවට ගොදුරු වෙන සංඛ්‍යාව සෑහෙන දුරකට අඩු කරන්නට පුළුවන්. එක පළවෙනි මැදිහත් වීම හෙල්ත් ප්‍රොමෝෂන්. එතකොට ඒකට බලපාන සාධක ගොඩක් තියෙනවා. එතකොට ඒ සඳහා අපි උනන්දු ඇති කරත් ඒ සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරන්න ඕන. හැමෝටම ගෙදර ජිම් එකක් නැහැනේ. ඉතින් අඩු ගානේ මේ ඇවිදින්න හරි ඒ සාමකාමීව ඒ වගේම හොඳට වාතාශ්‍රය ලැබෙන විදිහට ගස් කොළන් තියෙන මේ පරිසරයක ඒ වගේ දේවල් කරන්න පුළුවන් තත්වයක් තියෙන්නට ඕන. එතකොට ඒ සඳහා රජයත් යම් යම් අවස්ථාවල ඒ සඳහා යොමු වෙලා තියෙනවා. නමුත් අපි පුළුවන් තරම් උනන්දුවක් ගන්න ඕන අපේ ප්‍රජාව තුළ ඒ වගේ ඒවා මතක් කරලා දීලා එවැනි පහසුකම් ඇති කරන්නට. ඒ එක්කම මේ සඳහා වැඩිපුර නැඹුරුවක් තියෙන. ඒ කියන්නේ දැන් බෝන් නොවන රෝගවල සමහර වෙලාවට මේ අධිරුධිරික පීඩනය හරි එහෙම නැත්නම් දියවැඩියාව හරි හෘද රෝග පිළිබඳ තමන්ගේ පවුලේ ඉතිහාසයක් තියෙන අය වැඩිපුර තමන් ඒ සඳහා අවධානමකට ලක් වෙලා කියන එක තේරුම් අරගෙන ඒ සඳහා දැන් තියෙනවා කලින් අඳුනා ගන්න පුළුවන් ක්‍රම. ඒකට අපි ද්විතීය නිවාරණය කියනවා, secondary prevention කියලා. එතකොට ඒ අය තමන්ගේ රුධිර පීඩනය බලව ගන්න එක. එතකොට රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය එහෙම නැත්නම් මේදය මේ පිළිබඳව අපිට දැන් ඊටාම සරල පරීක්ෂණ තියෙනවා. එතකොට මේ පරීක්ෂණ වලට යොමු වීම එතකොට ඒ කියන්නේ සාමාන්‍ය ඔය චෙක් අප් එකක් කරගන්න එක අවුරුදු 30න් පස්සේ ඒ සඳහා යොමු වීම වැඩි හොඳයි. ඉස්සර කිව්වේ අවුරුදු 40න් පස්සේ කියලා. නමුත් දැන් අපි දකිනවා මේ තරුණ වයසේදී පවා මේ රෝගී තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ ස්ක්‍රීනින් කියන එක එතකොට අපිට පුළුවන් අපේ සේවා ස්ථානවල හරි සියලුම දෙනා ඔබේ මාධ්‍ය ආයතනවල හැම දෙනාම වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරගන්න. එතකොට කලින් හඳුනා ගන්න පුළුවන්. කලින් හඳුනාගත්තොත් අපිට කලින් ප්‍රතිකාර පටන් අරගෙන සාමාන්‍ය ජීවන තත්ත්වයක් පවත්වාගෙන යන්න පුළුවන්. දැන් බෝ නොවන රෝග සමහර ලාවට නිට්ටාවට සුව කරන්න බෑනේ. දියවැඩියාව ගත්තත් අධික රුධිර පීඩනය ගත්තත් ඒවා නිට්ටාවට සුව කරන්නට බෑ. පාලනය කරන්න පුළුවන්. පාලනය කරලා Tamanට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. සම්පූර්ණ ආයු කාලය ගත කරන්නට පුළුවන්. සතුටින් ගත කරන්නට පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අපි ඒක ගැන උනන්දුවක් දක්වන්නේ. අපි හිතනවා නෑ මට ඒක වෙන්නේ නෑ කියන ඒ විශ්වාසයෙන් කටයුතු කරාම අපිට ඒ තත්ත්වය ඇති වෙනවා. එතකොට සමහර පිරිසක් ඒ කියන්නේ අපි කලින් ඒ විදිහට හඳුනාගත්තොතින්
මේ රෝගීන්ගේ සංඛ්‍යාව තවත් පහළට ගන්න පුළුවන්. ඒ වගේම පිළිකා වැනි රෝග දැන් ඒවයිදී ඉතාම පහසු ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට වැළඳෙන පියුරු පිළිකා වගේ දේවල් කලින් හඳුනගන්න ඉතාම සරල කිසිම මිලක් වැය නොවන ක්‍රම තියෙනවා. එතකොට ඒවා පිළිබඳ හැම කාන්තාවක්ම හැම අපේ දැරිවියක්ම දැනුවත් විය යුතුයි. එතකොට එවැනි තත්ත්වයක් ඇති කරොතින් අපිට මේවා වළක්ව ගන්නට කටයුතු කරන්නට පුළුවන්. ඒ ඔක්කොම කරත් අපිට අවසානයේ යම් පිරිසක් ඒ බෝ නොවන රෝගවලට ගොදුරු වෙලා ඔවුන්ට ප්‍රතිකාර ගන්න වෙනවා. එතකොට මේ ප්‍රතිකාර ගැනීමත් ඊටාම වැදගත්. ඒ මොකද ඒ සමහර අයට ඔවුන් මුලින් ප්‍රතිකාර අරගෙන නවත්තනවා. එහෙම වෙන්නේ නැතුව දැනුවත් කරන්න ඕන දිගටම මේ ප්‍රතිකාර ඖෂධ ප්‍රතිකාර හෝ වෙනත් ඒ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඒව අනුගමනය කළ යුතුයි කියන එක. එතකොට මේ කම්ප්ලයන්ස් කියන එක ඒ නියම කරන ප්‍රතිකාරය දිගටම ගැනීම සඳහා රෝගීන් ඒ වගේම පවුලේ අය දැනුවත් කරලා කරගෙන යාම ඉතාම වැදගත්. දැන් ලංකාවේ ගැටලුව තියෙන්නේ මෙච්චර මේ පහසුකම් තිබිලත් අපි හඳුනාගන්නේ නැහැ. හඳුනා නොගත් 30% විතර ඉන්නවා බෝ නොවන රෝගවලට මේ වෙලාවේ ප්‍රතිකාර ගත යුතු අය. ඒක තමයි අපේ සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රතිකාර ගැනීම එතකොට අපිට පුළුවන් මේ හොඳ ඖෂධ තියෙනවා එහෙම නැත්නම් වැඩිපුර තියෙන මේ චර්යාවෙන් මේ ඒ රෝග පාලනය කරගන්න පෝෂණ රටාවෙන් ආහාර රටාවෙන් ඒවා පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුල අද මේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ඒ ප්‍රතිකාර කරන රෝහල් විතරක් නෙවෙයි ඒ හෙල්ත් ප්‍රමෝෂන් සඳහා විශේෂයෙන්ම මේ දරුවන්ගේ කොහොමත් මාතෘ සහ ළමා සෞඛ්‍ය පහසුකම් අපිට කොහොමත් තිබුණා. නමුත් නව යෞවනයන්ගේ මේ ඇඩලසන්ට් හෙල්ත් තරුණයින්ගේ යෞවන සෞඛ්‍ය මේ පිළිබඳ අද ගොඩාක් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තරුණ කණ්ඩායම් මේ සඳහා ගොඩාක් උනන්දුවක් දක්වනවා. එතකොට ඒවා අපි පුළුවන් තරම් වැඩිපුර ඒවට අවධානය යොමු කරලා ඒවට සහයෝගය දීලා එවැනි පොදු ක්‍රියාකාරකම් වලින් ප්‍රජා සෞඛ්‍ය නංවාලන්න පුළුවන්. අවසානයේ මේ සියලුම ක්‍රියාකාරකම් වල ඒකාබද්ධ ප්‍රතිඵලයක් හැටියට අපිට බෝන වෙන රෝග වළක්වා ගන්න තැනකට රට ගෙනියන්නට පුළුවන්. ඔව් ඒ වගේම වෛද්‍යතුමනි වඩා වැදගත් කාරණාවක් මෙතෙන්දී අපිට කතා කරන්න පුළුවන්. දැන් අපි දකිනවා රටක අනාගතයේ තමයි මේ අපේ පුංචි දරුවෝ. ඒ නිසා දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය රටකට හරි වැදගත්. ළමා පෝෂණයේ අවම වීම වෙන්න පුළුවන් යම් කුඩා කාලේ ඉඳලම නිදන්ගත රෝග වෙන්න පුළුවන්. ඒ වගේම බෝ නොවන රෝගවලට වැඩි වශයෙන් දරුවන් වර්තමානයේ යොමු වෙනවා. ඒ නිසා මේ ළමා පෝෂණය රටකට කොයිතරම් වැදගත්ද සහ වර්තමානයේ ළමා පෝෂණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය කොහොමද ලංකාව තුළ? ඔව් දිනෝෂි ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් ඇත්තටම මේ කොවිඩ් තත්වයට කලිනුත් කොවිඩ් ගෝලීය වසංගතය එන්න කලිනුත් ළමා පෝෂණය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න තිබුණා ලංකාවේ. ඒ කියන්නේ විශේෂයෙන්ම අපි දැන් ඉතාම සරල දර්ශක ටිකක් ගත්තාම ඒ කියන්නේ යම් දරුවෙකුට ඒ දරුවගේ වයසට සරිලන උසක් තියෙන්න ඕන, වයසට සරිලන බරක් තියෙන්න ඕන. එතකොට ඒ බර නැත්තම් අඩු බර දරුවෙක්. එතකොට ලංකාවේ දැන් උපතේදී අපි දන්නවනේ කිලෝග්‍රෑම් 2.5ක්වත් අනු වශයෙන් තියෙන්නට ඕනේ. ඒක තමයි අපි පිළිගන්න සම්මත උපත් බර. එතකොට අඩු බර උපත් ප්‍රතිශතය ගත්තාම ලංකාවේ 17ක් 20ක් වශයෙන් වාර්තා වෙනවා. ඒක තාම ඉහළ අගයක්. එතකොට එතනින් පටන් ගත්තාම ඒ කියන්නේ ඇයි එහෙම වෙන්නේ? ඒක වෙන්නේ අපේ ගැබිනි මාතාවන්ගේ පෝෂණය හරියට සිද්ධ නොවන නිසා. එතකොට එතන රක්ත හීනතාවයේ තියෙනවා, ඒ කියන්නේ යකඩ අඩුකම මෙවැනි දේවල් නිසා අර ඒ ගර්භණී අවස්ථාවේදී කලලයේ වැඩිවීමට බලපාලා තියෙනවා. එතකොට ඒ විදිහේ මන්ද පෝෂණ තත්වයක් තියෙන අවස්ථාවලදී ඒ කුස තුල ඒ වැඩෙන දරුවට නිසි පෝෂණය නොලැබීම නිසා අඩුබර උපතක් වෙන්න පුළුවන්. වෙනත් කාරණාවක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොතින් මේ ලංකාවේ ඒ අඩුබර තියෙන දරුවන්ගේ ප්‍රතිශතය සමස්තයක් හැටියට ගත්තාම ලංකාවේ සමහර පළාත්වල ඒක 23 25 වගේ ඉහළ අගයක් තියෙනවා. නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල මේ මම කතා කරන්නේ මේ කොවිඩ් තත්වයටත් ඉස්සෙල්ලා තිබුණු තත්වය. ඒතකොට කොවිඩ් එකත් එක්ක මේක තවත් බරපතල වෙලා ගිය අවුරුද්දේ කියන්නේ 2021 දෙසැම්බර් මාසයේ අපි ගත්තොතින් මේ ඒ අඩුබර
දරුවන්ගේ සංඛ්‍යාව ඇත්තට මේ ප්‍රතිශතය 17ක් වගේ තත්වයක තිබුණා. එතකොට ඒ වගේම අපි දන්නවා මේ ඒක දැන් කෙටිකාලීනව ආහාර නොලැබීම නිසා ඇතිවෙන තත්වයක් සහ දීර්ඝකාලීනව නිදන්ගත මන්ද පෝෂණය කියලා අපි කියනවා. එතනදී වෙන්නේ ඇත්තටම වයසට සරිලන උස නැහැ දරුවන්ගේ. අපි කියනවා මිටි බව. ස්ටන්ටිං කියලා කියනවා. දැන් ඒකත් ඉහළ මට්ටමක තියෙනවා. මෙහෙම බැලුවහම අපේ සමස්තයක් හැටියට පාසල් යන වයසේ දරුවෝ ගත්තාම දැන් මම කලින් කතා කරේ පෙර පාසල් වයසේ දරුවන් ගැන. දැන් පාසල් යන වයසේ දරුවන් ගත්තාම ලංකාවේ ලක්ෂ 5ක් විතර ඉන්නවා. ලක්ෂ 50ක් විතර ඉන්නවා. එයින් ලක්ෂ 11කට වයසට සරිලන උස හෝ වයසට සරිලන බර නැහැ. එතකොට එවැනි තත්වයකදී ඒ වගේම උසට සරිලන බර නැහැ. ඒ කියන්නේ පසුගිය මාස කෙටිකාලීනව ඔවුන්ට ලැබිය යුතු පෝෂණය ලැබිලා නැති නිසා. එතකොට මේක ඊටාම බරපතල තත්වයක්. ඒ වගේම තව ඊටාම වැදගත් කාරණයක් තියෙනවා මේ අපේ මන්ද පෝෂණය කියලා කියන්නේ මේ අඩු ඒ බර අඩුවීම හෝ ඒ උස අඩුවීම පමණක් නෙවෙයි මැල් කියන්නේ නිවැරදි නොවන පෝෂණයක් කියලා ගත්තාම මේ තරබාරු භාවයත් එම ස්ථූලභාවය එහෙම නැත්නම් අදිබරත් මේකත් ඊටාම වැදගත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමහර ඉස්කෝලවල වල ළමයින්ගේ තරබාරු භාවය වැඩි වෙලා තියෙනවා. හරි. එතකොට මේ ඔබිසිටි කියන එකත් ඇත්තටම බරපතල ප්‍රශ්නයක්. නමුත් වැඩිපුර තියෙන්නේ මන්ද පෝෂණ තත්වයක්, අඩු බර සහ ඒ මිටි බව සහ කෘෂ වීම කෙටි කාලිනව ඇති වෙන මන්ද පෝෂණය. එතකොට මේකට අපි මැදිහත් වීම දැනට යෝජනා කරලා තියෙනවා මේ දැනට තියෙන තත්වයෙන් ගොඩ එන්න මොන විදිහද ක්ෂණිකව කරන්න ඕන කියලා පෙර පාසල් පදනම් කරගෙන පෝෂණ වැඩසටහන් තව ශක්තිමත් කිරීම, ඒ වගේම පොදු මුළු තැන්ගෙවල් ආරම්භ කිරීම, ඒකෙන් අවුරුදු 12න් පහළ දරුවන්ට කන්න දෙන එක, ඒ වගේම ඉස්කෝලවල වල තියෙනවා අපේ ඒ ආහාර වේලක් දෙන එක, ඒ පාසල් ආහාර දීමේ වැඩසටහන දැන් මේවා දුර්වල වෙලා තියෙනවා. ඒ වගේම ත්‍රිපෝෂ නිෂ්පාදනය යන හිටලා මීට සති කිහිපයකට කලින් තමයි ඒක ආපහු පටන් ගත්තේ. එතකොට මේ ගැබිනි මාතාවන්ට ඒ ත්‍රිපෝෂ ලබා දීම සහ ඒ වැඩි අවදානමකට වෙලා තියෙන දරුවන්ට ඒ අතිරේක පෝෂණ වර්ග ලබා දීම සහ ඊටාම වැදගත් මේ අපි කියනවා තව මේ ශුද්ධ පෝෂක කියලා කියනවා. ඒ කියන්නේ අපි අර සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ඒ වගේම ප්‍රෝටීන් සහ ලිපිඩ කියන මහා පෝෂක දිහා බලලා තමයි අපි ගණනය කරන්නේ මේ දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට මෙච්චර කැලරි ප්‍රමාණයක් අවශ්‍යයි කියන එක. නමුත් අපි දන්නවා මේ ශුද්ධ පෝෂක කියන ඒවා ඊටාම සුළු ප්‍රමාණයක් දිනපතාම ලැබිය යුතුයි. එහෙම නැත්නම් අර මේ මානසික වර්ධනයට, මොළේ වර්ධනයට, ඒ වගේම ශාරීරික වර්ධනයට බලපානවා. ඒවයේ ඒ ඌනතාවයන් මේ ශරීරයේ යම්කිසි ආබාධයක් හැටියට පෙනෙන්න සෑහෙන කාලයක් යනවා. එතකොට එතනදී ඒවා අඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා සමබර පෝෂණය කියලා කියන්නේ මේ ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් සහ මේදේ අඩංගු ආහාර ලැබීම පමණක් නෙවෙයි, මේ ශුද්ධ පෝෂකත් ලැබීම, යකඩ, ඒ වගේම කැල්සියම්, විටමින් A මේ වගේ ශුද්ධ පෝෂක, අත්‍යවශ්‍ය ශුද්ධ පෝෂක තියෙනවා. ඒවයේ මොළේ ක්‍රියාකාරීත්වයට සහ ශරීරයේ ඒ අත්‍යවශ්‍ය ක්‍රියාකාරීත්වයට බලපාන පෝෂක. එතකොට මේ තත්ත්වයේ යටතේ අපි මේ ලංකාව මුහුණ දෙන්නේ ඉතාම අවදානම් තත්ත්වයක අපි ඉන්නේ දැන්. ඒක හදිසි තත්ත්වයක්. මම කියන්නේ ඒක ඉමර්ජන්සි එකක්. අපේ ෆුඩ් ඉන්සිකියුරිටි කියන එක, එහෙම නැත්නම් ආහාර අනාරක්ෂිතතාවය කියන එක ඉහළ මට්ටමක තියෙනවා. මේ මොහොතේ ලංකාවේ ලක්ෂ 67ක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙනවා කියලා ලෝක ආහාර වැඩසටහන ජූලි මාසේ වාර්තා කරා. දැන් උද්දමනය බලන්න, ආහාර උද්දමනය 90%යි ජූලි මාසේ. එතකොට ඒ කියන්නේ ඒක දරා ගන්න බැරි මිලක්. එතකොට කොහොමද සාමාන්‍ය වේතනයක් ලබන, එහෙම නැත්නම් දෛනික වැටුපක් ලබන පුද්ගලයෙක්, පවුලක් කොහොමද අද ඒ මූලික පෝෂණ මට්ටම පවත්වාගෙන යන්නේ? දරිද්‍රතාව ඉහළම මට්ටමක තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට විශාල වගකීමක් තියෙනවා මේ මොහොතේ එකතු වෙලා මේ පෝෂණ ප්‍රශ්නය විසඳන්න, මේ ආහාර අර්බුදය විසඳන්න කැප වෙන්න. ඒක මේ ආහාර මළු බෙදා දීම පමණක් නෙවෙයි, එතනින් එහාට ගිහිල්ලා ගෙවතු වගා පටන් ගන්න එක, ප්‍රජාවේ යම්කිසි විදිහක ප්‍රජා ගොවිපළවල් ආරම්භ කිරීම, මේ වගේ ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. ඒ හැමදේම අපි සාමූහිකව සැලසුම් කරලා විද්‍යාත්මකව කරොතින් මේ තත්ත්වයෙන් අපිට ගොඩ එන්නට පුළුවන්.
වෛද්‍යතුමන් කිව්ව වගේම සාමූහික ක්‍රියාකාරීත්වය මේ ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න තියෙන හොඳම විසඳුමක්. ඒ නිසා තමයි අපි මේ පිළිබඳව අද ලෙට් ස්ටොක් තුලින් කතා බහ කරේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න. එකතු වෙලා ඉන්න හරිත ටීවී සමග. ඔබ නැවතත් ලෙට්ස් ටෝක් කතා බහ සමගින් එකතු වෙන්නේ. අපි විශේෂඥ වෛද්‍ය විඤ්ඤාණී රත්න වෛද්‍යතුමන් සමගින් කතා බහ කරමින් ඉන්නේ. වෛද්‍යතුමනි, අපි ඔබතුමන් මතු කළා මේ කාරණාව, මේ පෝෂණ අවශ්‍යතාවයක් ඕනෑම කෙනෙක්ට තිබෙනවා. යම්කිසි පෝෂණයක් අනිවාර්යයෙන්ම දෛනිකව තමන්ගේ ශරීරයට එකතු කරගත යුතු. ඒ තුල තමයි පුද්ගලයාගේ නිරෝගීකම, කායික මානසික අධ්‍යාත්මික සුවය මේ හැමදේම තීරණය වෙන්නේ. ඒ වගේම තමයි රටකටත් යම්කිසි ආහාර සුරක්ෂිතතාවයක් පවත්වා ගන්න ඕන. රටේ අනාගතය වෙනුවෙන් සහ වර්තමානයේ වෙනුවෙන් අවශ්‍ය කාර්යක්ෂම ශ්‍රම බලකායක් නිර්මාණය කරන්නේ. නිසා අපි කතා කරනවා අපේ රට දැන් ඉන්නේ ආහාර අර්බුදයක. ඉදිරියේදී මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එහෙමනම් අපි කෙටි කාලීනව, දිගු කාලීනව මොනවද අනුගමනය කරන්න ඕන? අපිට වැරදුණු තැන් බොහොමයක් තිබෙනවා. මේ තැන් හදාගෙන අපි මේ දරුණු ප්‍රශ්නෙට කොහොමද මුහුණ දෙන්න ඕන? ඔව් දිනෝෂි, ඇත්තටම මේ ඊටාම ෂණිකව කරන්න පුළුවන් අපේ මට්ටමින් පුරවැසියන් හැටියට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවානේ. මේ රජය හෝ වෙනත් ආයතන ගැන හිතන්න කලින් අපේ රටේ ඔබ දන්නවද අපි ගෙවල් වල 20%ක් ආහාර අපතේ යනවා. 20%ක් 30ක් කියලාත් කියනවා. ඒ වගේම මේ රෙස්ටොරන්ට්ස් ගත්තාම අපි මේ හෝටල් ගත්තොත් ඒ වයේත් ආහාර විශාල ප්‍රමාණයක් අපි ඒ ගන්න ඕඩර් කරනවා. නමුත් ඒ සම්පූර්ණ ප්‍රමාණය අපි අනුභව කරන්නේ නැහැ. එයින් ගොඩක් ප්‍රමාණයක් අපි අපතේ දානවා. ඇත්තටම මේක බරපතල ප්‍රශ්නයක්. දැන් ජර්මනිය වගේ රටවල් වල ඒක අනිවාර්ය කරලා තියෙනවා. එහෙම වුණොතින් ඕඩර් කරලා මේ ඉතුරු කරොතින් ඒ ගණනට ගෙවන්න ඕන, ඒ ආයතනයට, රජයට ගෙවන්න ඕන. එතකොට ඒ වගේ මේ ෆුඩ් වේස්ටේජ් කියන එක, ආහාර නාස්තිය සහ අපතේ යෑම වළක්ව ගන්නට ඕන. අපි අනිත් කලින් සඳහන් කරපු විදිහේ සමබර ආහාර වේලක් ලබා ගන්න යොමු වීමත් සමගම ඒකෙන් විශාල ප්‍රමාණයක් ඒ නාස්තියෙන් ඇත්තටම වෙන්නේ අනික් පැත්තට කසල කර්මනාකරණයටත් ඒක බලපානවනේ. ටොන් ගණනක් ආහාර මේ අපතේ අපද්‍රව්‍ය තමයි අපේ කසලවල තියෙන්නේ. ඇත්තටම ඒක අඩු කරන්න පුළුවන්. ඒකට යන වියදම දැන් වාහනත් නැහැ. ඒගොල්ලන්ට ඇවිල්ලා ගෙවල් වලින් එකතු කරගෙන කසල ගෙනියන්න. එතකොට මේ නිවස තුල අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්න. ගෙවත්තක් වගා කරගැනීමේ ඉඳලා අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණය හරියට දැනුවත් වෙලා ඒ පෝෂණ ප්‍රමාණය ලැබෙන විදිහේ ඒ වේල් ගණනට සරිලන ප්‍රමාණයක්. එතකොට ඒ පිළිබඳ පෝෂණ දැනීම ලබා දීමේ වැඩපිළිවෙලක් මේ වෙනකොටත් අපි ක්‍රියාත්මක කරනවා. සර්වෝදය ව්‍යාපාරයේ හැටියටත් මා හිතන්නේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයත් මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වලා. එතකොට අපි හැම කෙනාම දැනුවත් වෙන්න ඕන. විශේෂයෙන්ම මව්වරු දැනුවත් වෙලා තමන්ගේ දරුවන්ට මේ අවශ්‍ය ඒ මූලික පෝෂණය ලබා දීම. හැබැයි අපි දන්නවා මේ වෙලාවේ දැඩි දිලිඳුකමක් අපේ රටේ දැන් තියෙනවා. ඒක දිලිඳුකම වැඩි වෙලා. කලින් කිව්වේ අපේ රටේ තියෙන ගෘහස්ත සංඛ්‍යාවෙන් 4.1ක් පමණයි මේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ඉන්නේ කියලා. ඒක දරිද්‍රතා රේඛාව කියලා කියන්නේ අපේ පුද්ගලයෙකුට අවශ්‍ය කැලරි ප්‍රමාණයක් තියෙනවා දෛනිකව. ඒක 2030ක් කිලෝ කැලරි කියලා ගණනය කරලා තියෙනවා. එතකොට මේ කැලරි ප්‍රමාණය ලැබෙන්න අපිට යන වැය වෙන මුදල. නමුත් දැන් මේ දරිද්‍රතා රේඛාවෙන් ඇත්තටම කිසිම වැඩක් නැහැ දැන්. ඒ මොකද ආහාර මිල ගත්තාම ඒ ආහාර මිල දැන් උද්දමනයේ අනුව 90%කින් වැඩි වෙලා නම් ගිය අවුරුද්දට සාපේක්ෂව ඒ දරිද්‍රතා රේඛාව මේ නිර්ණය කරේ මේ ළඟදී නම් කොහොමත්ම ඒක වළංගු නැහැ. එතකොට අද ඇත්තටම එක පුද්ගලයෙකුට රුපියල් 10,000ක් 12,000ක් අවශ්‍යයි කෑම මේ අපි කියන මට්ටමේ ඒ ආහාර වේල් තුන පෝෂ්‍යදායී ආහාර වේල් ලබා ගන්න පුද්ගලයෙකුට. එතකොට පවුලකට රුපියල් 50,000ක් 60,000ක් ඕන මාසෙකට මේ ආහාර සඳහා පමණක්. නමුත් ආහාර සඳහා පමණක් විතරක් නෙවෙයිනේ අවශ්‍ය වෙන්නේ. දරුවන්ගේ වෙනත් අවශ්‍යතා තියෙනවා. අධ්‍යාපනයට, ටියුෂන් වලට, ප්‍රවාහනයට, වැඩිහිටියන්ගේ මේ ඖෂධ සඳහා. එතකොට මේක දැන් දරිද්‍රතාවය ගත්තාම ලංකාවේ දැන් කියනවා මේ අන්තිමට අපේ
සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව කියනවා 16% බහුමාන දිලිඳුකමින් පෙරෙනවා කියලා. කියන ආදායම විතරක් ගන්නේ නැතුව ගත්තොතින් තියෙනවා දර්ශකයක්. ඒකේ සෞඛ්‍ය දිහා බලනවා, අධ්‍යාපනය දිහා බලනවා. එතකොට බහුමාන ඒ මල්ටි ඩයිමෙන්ෂනල් පොවර්ටි ඉන්ඩෙක්ස් කියලා කියනවා. ඒක අනුව ශ්‍රී ලංකාවේ 16%ක් ඒක ඉහළා ගියා. එතකොට සමහර දිස්ත්‍රික්කවල ඒක මේ සමස්තය ගත්තාම ජාතික වශයෙන් සමස්තය. නමුත් දැන් අපි ගත්තොතින් නුවරඑළිය වගේ දිස්ත්‍රික්කයක ඒක 44.2යි. එතකොට ඒ කියන්නේ මේ දැන් පෝෂණය පැත්තෙන් විතරක් ගත්තොත් 60%කට එහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාසවලට ඒ අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ. එතකොට මේක ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? දැන් අපි මේ ඒකට තමයි සමාජ ආරක්ෂණය කියන ඒ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවේ මේ සමෘද්ධිය තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන සමාජ ආරක්ෂණ පද්ධතිය. නමුත් අපි දන්නවා එතනත් මේ ඒ අවශ්‍යම පිරිසෙන් 50%ක් එතන නැහැ. එතකොට සමෘද්ධිය ලැබිය යුතු නැති 50%ක් ඒකේ ඉන්නවා. එතකොට ඒකම විකෘතියක්නේ. එතකොට අපි ක්ෂණිකවම කරන්න ඕන දෙයක් තමයි අපි මේ පුද්ගල මට්ටමින් ගෘහස්ත මට්ටමින් මේවා කරන අතරේ ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ගැන නැවත හිතන්නට ඕන. ඒකට අධ්‍යයන කළා තියෙනවා. ඒක කිසි කෙනෙකුට අසාධාරණයක් වෙන්නේ නැති වෙන විදිහට මේක වෙනස් කරන්න පුළුවන්. ඒකට විකල්ප ක්‍රම තියෙන. උදාහරණයක් හැටියට අපිට සමාජ ආරක්ෂණ පද්ධතියක් හදන්න පුළුවන් මේ යුනිවර්සල් ප්‍රොටෙක්ෂන් මෙකැනිසම් එකක් කියලා දරුවෙක් ඉන්න හැම පවුලකටම මාසිකව දීමනාවක් දෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. අර දැනට වියදම් කරන මුදලම ඒකට ප්‍රමාණවත්. එතකොට අපිට මේ වගේ අලුතෙන් හිතන්න වෙනවා. මේ රාමුවෙන් පිට හිතලා මේ සඳහා විසඳුම් හොයන්නට වෙනවා. එතකොට දැන් මේ තත්ත්වයේ යටතේ අපි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් වලට යනවා. එතකොට කෙටි කාලීනව කරන්න පුළුවන් ඇත්තටම මේ ආහාර මළු බෙදා දීම, පොදු මුළුතැන් ගෙවල්, පොදු කුස්සි. දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ අපි මේ වෙනත් සංවිධානات එක්කත් එකතු වෙලා දිනපතා කරන්න බෑ. දිනපතා මේ දාස් ගණනකට පොදු කුස්සියක් කරන එක ටිකක් අමාරුයි. නමුත් සතියකට සැරයක් 1000ක් 1600ක් වැනි සංඛ්‍යාවකට මේ මහල් නිවාසවල සහ ඒ කොළඹ නාගරික මේ වතු වල ඒ පුදු කුස්සි වලින් පෝෂණය ආහාර වේලක් ලබලා දෙනවා. ඒ වගේම පෙරපාසල් පදනම් කරගෙන පොදු මුළුතැන් ගෙවල් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ ආහාර අනාරක්ෂිතතාවය ඊටාම දරුණුවට බලපාලා තියෙන උතුරේ දිස්ත්‍රික්ක තියෙනවා, නැගෙනහිර දිස්ත්‍රික්ක සහ විශේෂයෙන්ම වතු තියෙන දිස්ත්‍රික්ක. ඒ කියන්නේ නුවරඑළිය, බදුල්ල, රත්නපුරය සහ මොනරාගල මේ වගේ දිස්ත්‍රික්කවල ඒ වැඩසටහන් මාතලේ මේ වගේ දිස්ත්‍රික්කවල ස්වේච්ඡා සංවිධාන සහ ඒ වගේම රජයත් එක්කත් එකතු වෙලා මේ මැදිහත් කිරීම කරනවා. ඒක ඊටාම වැදගත්. මේ ඉදිරි මාස 3-6 බරපතල පෝෂණ ගැටලුවක් දරුවන්ට ඇතිවීම සහ ගැබිනි මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ඇතිවීම වළක්ව ගන්නට. ඒකට පුළුවන් තරම් දායක වෙන්න කියලා. ඒ කියන්නේ මේ අපි මේ වෙලාවේ පටන් අරගෙන තියෙනවා ආහාර සංචිත ආහාර බැංකු. ආහාර බැංකුවක් පටන් ගන්න පුළුවන්. සමහරලා ආයතන වල පටන් අරගෙන දෙනවා ආහාර අල්මාරියක්. ඒකේ කවුරුත් කියන්නේ Tamanට පුළුවන් දෙයක් එතන තැම්පත් කරලා යනවා. ඒක අවශ්‍ය කෙනා ඇවිල්ලා අරගෙන යනවා. එතකොට ඒක නිර්නාමිකව වෙන්නේ කාටවත් අර ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි. මේවා ඊටාම වැදගත්. අපිට පුළුවන් ද මේ විදිහේ ආහාර බැංකුවක් හෝ ආහාර අල්මාරියක් හැම සේවා ස්ථානයකම එහෙම නැත්නම් පොදු ස්ථානයකම පටන් ගන්න. දැන් ගොඩක් අය කියනවා නෑ එතකොට අනවශ්‍ය එක්කිනත් අරගෙන එහෙම වෙන්නේ නෑ. මම අපේ සාමාන්‍ය ජනතාව ගැන දැඩි ලෙස විශ්වාස කරන පුද්ගලයෙක්, පුරවැසියෙක්. එතකොට වුන් කොයි වෙලාවකවත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඇති ඒ විදිහේ දේවල් අවභාවිතා කරන. නමුත් අපේ හැදියාව තියෙනවා තවමත් අවශ්‍ය කෙනා විතරක් ගන්න සහ තවමත් කොච්චර පිරිසක් දායක වෙනවාද මේකට. දැන් අපි ස්වේච්ඡා සංවිධානයක් මම නියෝජනය කරන්නේ සර්වෝදය, ලංකාවේ වැඩිම ව්‍යාප්තියක් තියෙන සංවිධානය. වැඩිපුරම අපිට ආධාර දෙන්නේ මේ ලොකු ආධාරකාර ආයතන නෙවෙයි දිනුෂි. මේ පුද්ගලයෝ ඒගොල්ලෝ තමයි පොඩි මුදලක්, පොඩි මේ ද්‍රව්‍ය ප්‍රමාණයක්
දහස් ගණනක් පරිත්‍යාග කරනවා මේ මොහොතේ මේවා වලට. ඒක තමයි අපේ වැඩිපුරම ලැබෙන්නේ විදේශ ආධාර වලට වැඩිය ඒ ප්‍රජාවෙන් ලැබෙන දායකත්වය තමයි ඉහළම මට්ටමක තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කෙටි කාලිනව අපි හිතනවා අපේ තියෙන පරිත්‍යාගශීලීත්වය ඒක මම මේ වෙලාවේ සඳහන් කරන්නට ඕන ලංකාවේ තියෙන ප්‍රධාන ව්‍යාපාරයක අපි මනුදම් මෙහෙවර කියලා ඩයලොග් ආයතනයේ ප්‍රධානත්වයෙන් ඩයලොග් මෑස් හෝල්ඩින්ග්ස් ඒ වගේම හේමාස් සිටි බැංක් හුවාවයි සන්ෂයින් හෝල්ඩින්ග්ස් මේ වගේ ආයතන රාශියක් පළවෙනි වතාවට හියුමැනිටේරියන් අලයන්ස් එකක් හියුමැනිටේරියන් කියන්නේ මානුෂීය සන්ධානයක් නිර්මාණය කරලා ලක්ෂ දෙකකට පවුල් ලක්ෂ දෙකක් ඉලක්ක කරගෙන මේ ආහාර වියලි ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. දැන් පවුල් ලක්ෂයකට වැඩිය පසුගිය මාස 3ේදී අපි ඒ සඳහා ආධාර දීලා තියෙනවා. එතකොට මේ තියෙන පරිත්‍යාගශීලීත්වය ඒ වගේම අර සමාජ වගකීම ඒ ආයතනවල විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ලාභ ලබන ආයතනවල corporate social responsibility කියන එක සංවිධානාත්මකව කරොතින් විද්‍යාත්මක පදනමකින් කරොතින් හරි ඉලක්ක කණ්ඩායම් අඳුරගෙන හරි පවුල් අඳුනගෙන ඒක කරොතින් අපිට මේ අර්බුදයේ මේ තීව්‍ර බලපෑම මේ මොහොතේ වෙන බලපෑම අවම කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ට ගැබිණි මව්වරුන්ට සහ වැඩිහිටියන්ට ඒක කාලීන අවශ්‍යතාවය. ඊළඟ පියවර වෙන්නේ මධ්‍ය කාලීනව අපි කොහොමද මේ ආදායම් මට්ටම ඉහළ නංවන්න. ඒ මොකද හැම වෙලෙම මේ දිගටම මේ ආධාර මත යැපෙන යැපුම් මානසිකත්වයක් නිර්මාණය කරන්නත් බෑ. ලංකාවට වෙලා තියෙන ගැටලුවත් ඒකනේ. අපි අර මේ සුබසාධන රාජ්‍යයක් කියන සංකල්ප ඉඳගෙන මිනිස්සු බලාත්මක කරන්නේ නැහැ. සමෘද්ධියේ හිටියානම් මිලියන මේ ඒ 1.6ක් හෝ සංඛ්‍යාවක් ඒ ගණන එහෙමමයි. ඒක පහළට යන්නේ අපිට විය යුත්තේ ඔවුන්ට දෙපැයින් නැගී සිටින්නට අවශ්‍ය වෙන විදිහේ ආර්ථික බලාත්මක කිරීමක් ඉකොනොමික් එම්පවර්මන්ට් එකක් සිදුවිය යුතුයි. ඒකෙන් අර සෞඛ්‍ය සහ පෝෂණ සියලුම අවශ්‍යතා අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒක මධ්‍යකාලීනව එතනදී මේ තරුණ ව්‍යවසායකත්වය youth entrepreneurship කියන එක ඉතාම වැදගත් වෙනවා. මේකට දැන් ගොඩක් තරුණ තරුණියෝ ඉන්නවා. ඒගොල්ලෝ තාක්ෂණය දැන් කෘෂි තාක්ෂණයට පවා තරුණයෝ යොමු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. වැඩි ප්‍රවණතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. වෙනදා අපි කියනවා තරුණයෝ යන්නේ නැහැ කියලා මේ කෘෂි කර්මාන්තේ. නමුත් අද මේ පහුගිය අවුරුදු දෙකේ විතර ඒක වෙනස් වෙනවා. අපි දකිනවා ඊටාම හොඳ ව්‍යවසායකයෝ අද බිහි වෙනවා තරුණ ව්‍යවසායකයෝ කෘෂි ක්ෂේත්‍රයේ. එතකොට ඒවා අපිට ප්‍රවර්ධනය කරන්නට පුළුවන්. අවසානයේ මේ අපේ තියෙන අර්ථ ක්‍රමය ආර්ථික ක්‍රමය වෙනස් විය යුතුමයි. ඒක සර්ව සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙන්න. මේ වෙලාවේ මේ විවෘත ආර්ථිකය සාධාරණ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දූෂණය ඉහවහා ගිහිල්ලානේ. එතකොට අපිට ආර්ථිකය පවත්වාගෙන යන්න බෑ මේ සමාජ සාධාරණත්වයක් ඇති වුණේ නැත්නම්. ඉතින් ඒ නිසා අපි මේ කෙටි කාලින සහ මධ්‍ය කාලින දේවල් කරන අතරේ මනා රාජ්‍ය පාලනයක් හැමතෙම සාධාරණ වෙන විදිහේ සහභාගීත්ව ජනතා සහභාගීත්වයේ උපරිමයෙන් තියෙන පාලන ක්‍රමයක් තුල නිර්මාණය වෙන ආර්ථිකයක් අපිට හදාගන්නට අවශ්‍යමයි. මේ තියෙන කලින් තිබුණු ආර්ථික මොඩලයන් එකක්වත් හරියන්නේ නැහැ. ඒ නිසා බෙදා හදා ගන්න ආර්ථිකයක්, ඒ වගේම දේශගුණික විපර්යාස නිසා බරපතල බලපෑමක් අපිට ඇති වෙනවා, ඇති වෙලා තියෙනවා. ලංකාව අඳුනගෙන තියෙනවා දේශගුණ විපර්යාස අතරින් වැඩිම බලපෑමකට ලක් වෙන රටවල් පහෙන් එකක් ශ්‍රී ලංකාව. එතකොට අපිට කොච්චර වගා කරත් වගාව විනාශ වෙන්න පුළුවන් මේ ඉඩකඩ වැඩි. ඔව් නියඟය හෝ එහෙම නැත්නම් ගම් වතුර හෝ මෙවැනි තත්ත්වයන් ඇති වුණොත් ඒ නිසා ස්වාභාවික ආපදා වලින් වෙන හානිය අවම කරන්න ඒ සඳහා සූදානම් වෙන්න අපි කියනවා ඔරොත්තු දීමේ හැකියාව එහෙම නැත්නම් රෙසිලියන්ස් ප්‍රත්‍යස්ථතාවය කියලා. මේවා ගැන අපිට අවධානය යොමු කළ යුතුම වෙනවා. එතකොට මෙවැනි ප්‍රවේශයක් අපි අනුගමනය කරොතින් විවිධ පැතිවලින් අපි මේ ගැටලුවට ප්‍රවේශ වුණොතින් වගකීම එකිනෙකාට විවේචනය කරනවට වඩා අපි විසඳුමේ කොටස්කාරය වුණොතින් අපිට පෝෂණ ගැටලුවත් ජයග්‍රහණය කරලා ඒ වගේම මේ ආහාර අනාරක්ෂිතතාවය කියන එක ෆුඩ් ඉන්සිකියුරිටි කියන එක අපිට නැති කරගන්නට පුළුවන්. ඔව් ඒ පිළිබඳව තමයි අපි වැඩි වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා රටක ආහාර සුරක්ෂිතතාවය තුළ රටේ අනාගතය සුරක්ෂිත කරගන්නට අපට වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසාම තමයි රටේ සෞඛ්‍ය ශිෂ්‍ය විශේෂයෙන්ම ප්‍රජා සෞඛ්‍ය ශිෂ්‍ය පිළිබඳව අද අපි වැඩි අවධානයක් යොමු කරමින් Let's Talk තුලින් ඔබට ඒ ගැන කතා කරේ. අද අපිත් එක්ක සම්බන්ධ වුණේ සර්වෝදය ව්‍යාපාරයේ සභාපතිතුමන් විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහත්මයා. වෛද්‍යතුමනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි ආයුබෝවන් කියලා අපි සමුදෙනවා.
ආයිබෝවන්. ඔව් අපි සුබ ප්‍රාර්ථනා කරන ඔබතුමන්ගේ වැඩ කටයුතු වලට අපි ඔබටත් ආරාධනා කරනවා රැඳිලා ඉන්න අපිත් එක්ක අදත් අපේ ගාලමුදර හෝටල් පරිශ්‍රයේ සිට Let's Talk අපේ කතාබහ අවසන් කරනවා. ඔබට සුබ දවසක්.